සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සබ්බං රතින් ධම්ම රති ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. පින්නතුනි, අපි ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නය මං හිතන්නේ මේ ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳට පාඩම් තියෙන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දෙවියන් අතර ඇතිවෙච්ච ප්‍රශ්න 4කට පිළිතුරු සැපයීමක් වශයෙන්. පින්නතුනි, මේ දෙවිවරු 12 අවුරුද්දක විතර කාලයක් ප්‍රශ්න 4කට උත්තර හොයනවා. ඒ උත්තර හොයන කාලේ මේ සක්වලේ විතරක් නෙමෙයි, සක්වලින් සක්වල, දෙව්ලොවින් දෙව්ලොව සැරිසරමින් මේ ප්‍රශ්න 4ට උත්තර හෙව්වා. 12 අවුරුද්දක් කියන්නේ දීර්ඝ කාලයක්. නමුත් මේ ගොල්ලන්ට අල්ප මාත්‍රයක්වත් Tamanට ඇතිවෙච්ච ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරුව ගියා. ඒ නිසා නැවත ආපහු හැරිලා මේ සක්වලටම ආවා. ඇවිල්ලා මේ විශාල දෙව් පිරිස සතරවරම් දෙවි රජවරුන් ළඟට ගියා. විශාල දේව සන්නිපාතයක් රැස් වෙනවා දැකලා සතරවරම් රජවරු ඇහුවා, මේ තරම් දෙව් පිරිසක් කුමක් සඳහාද පැමිණියේ කියලා. සඳහන් කළා, ස්වාමීනි, 12 අවුරුද්දක් පුරාවට ප්‍රශ්න 4කට උත්තර හොයනවා. නමුත් තාම උත්තර හම්බුනේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේලා ළඟට ආවා මේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න. මොනවද මේ ප්‍රශ්න කියලා අහපුවාම උන්වහන්සේලාට ප්‍රශ්න ටික ඉදිරිපත් කළා. ඒක තමයි මේ ගාථාවේ සඳහන් කළේ. මේ දෙවිවරු අහනවා, මේ ලෝකේ තියෙනවා නම් උතුම්ම දානයක්. ඒ කියන්නේ හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස තියෙන යම් දානයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ දානය මොකක්ද? දාන කියලා කියහම මේ ලෝකේ දාන කොච්චර තියෙනවද? සියලු දාන කියලා කියහම අපි සියලු දාන මොනවද කියලාවත් දන්නේ නැති තරම් ලෝකේ දාන තියෙනවා. එතකොට ඒ කෝටි ගානක්ද ප්‍රකෝටි ගානක්ද අසංඛ්‍ය ගානක්ද ඒ හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස ලැබෙන මේ සියලුම දාන අභිභවනය කරපු යම් දානයක් වෙත්නම් ඒක මොකක්ද කියලා තමයි හොයන්නේ. මේ තියෙන ඔක්කොම දාන ටික ලයිස්තුගත කෙරුවොත් ආනිසංස පිළිවෙලට එකට ලියන්නේ මොකක්ද කියලායි අහන්නේ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකේ කොයිතරම් රස වර්ග තියෙනවද? ඒ හැම රසයකටම වඩා උතුම්ම රසය මොකක්ද කියලා ඇහුවා. මේ ලෝකේ මිනිස්සු කොච්චර දේවල් වලට කැමතිද? සබ්බ රතින් කියලා කිව්වේ ඒකයි. රතිය කිව්වේ කැමැත්ත. එහෙමනම් ඒ කැමැති දේවල් අතර මේ ලෝකේ උතුම්ම කැමැත්තක් හිමි වෙන්නේ මොකේටද? උතුම්ම රතිය මොකක්ද කියලා ඇහුවා. අන්තිමට අහනවා, මේ තණ්හාව කියන ධර්මතාවයේ ෂය කරාම ලැබෙන ඵලය මොකක්ද කියලා. මේ තමයි ප්‍රශ්න 4. සතරවරම් දෙවියෝ උත්තර දුන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේ දෙව් පිරිසත් අනගහගෙන ගියා, අපි යමු සක් දෙවිඳු ගාවට. සක් දෙවිඳු අපිට වඩා බොහෝම පින්වන්තයි. උන්වහන්සේ හරි තේජවන්තයි. පුදුම බල පරාක්‍රමයකින් යුක්තයි. දහම් දැනුමක්ද තියෙනවා. ඒ විතරක් නෙමෙයි, 1000ක් දෙනා සක් දෙවිඳු වට කරගෙන එකවර ප්‍රශ්න 1000ක් ඇහුවොත් ඒ ප්‍රශ්න 1000ටම උන්වහන්සේට එකවර උත්තර වැටහෙනවා. ඒ තරම් ප්‍රඥාවක් තියෙනවා. සහස්සක්ක කියලා නමකින් හැඳින්වුවේ නිසා. සක් දෙවිඳු හඳුන්වන්න නම්
7ක් තියෙනවා. ඒ 7 එකක් සහස්සක්ක. ඒ කියන්නේ එකවර ප්‍රශ්න 1000කට උත්තර වැටහෙන නිසායි සහස්සක්ක කියලා කියන්නේ. අපි යමු කියලා සියලු දෙනාම ගියා සක් දෙවිඳු ගාවට. සතරවරම් දෙවිවරු ඉදිරිපත් වෙලා ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ දෙව් පිරිසට ප්‍රශ්න 4ක් තියෙනවා විසඳ ගන්න. 12 අවුරුද්දක් පුරාම උත්තර හොයනවා තාම ලැබිලා නැහැ. විසඳලා දෙන්න කියලා. ඒ වෙලාවේ ප්‍රශ්න 4 මොකක්ද කියලා අහලා සක් දෙවිඳු සඳහන් කළා මේට උත්තර මටද වැටහෙන්නේ නැහැ. මේකට උත්තර දෙන්න දන්නව නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. සවැත් නුවර ජේතවනාරාමේ මේ දවස්වල වැඩ ඉන්නවා. අපි යමු එහාට. මේ විශාල දේව පිරිසත් අඬ ගහගෙන ජේතවනාරාමයට ආවා මුළු ප්‍රදේශයම ඒක ආලෝක කරගෙන. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. වැඳට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා මහරජය මේ තරම් දෙව් පිරිසක් එක්ක මොන වාගේ කාරණාවක් නිසාද ආවේ කියලා. ස්වාමීනි මේ දෙවියන්ට 12 අවුරුද්දක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව ඇවිද උත්තර හෙව්වට උත්තර ලැබිලා නැහැ. නැවත වතාවක් මේ සක්වලේ වරම් දෙවියන්ගෙන් ඇහුවට පස්සේ උන්වහන්සේලා මේ පිරිස මංගාවට එක්ක ආවා. මටද පිළිතුරු නොවැටහුණ නිසා මම පිරිස අඬ ගහගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. මොනවද මේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ හැම ප්‍රශ්නයක්ම විසඳුවා. ඒ විසඳාලමින් තමයි අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කළේ. සියලු දානයන් අතර උතුම්ම දානය මොකක්ද? භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. සබ්බ දානං ධම්ම දානං ගිනාති. හැම දානයක්ම අභිභවනය කරනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානය. සියලු රසයන් අතර උතුම්ම රසය මොකද්ද? සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. හැම රසයක්ම දිනනවා මේ ධර්ම රසය. හැම රතියක්ම අභිභවනය කරපු රතිය මොකද්ද? සබ්බං රතින් ධම්ම රතින් ජිනාති. හැම රතියක්ම දිනනවා මේ ධර්ම රතිය. ඊළඟට ඇහුවා තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ඡය කිරීමෙන් කොතෙන්ටද යන්න පුළුවන්? සියලුම දුක් නැති කරන්න පුළුවන්, දිනන්න පුළුවන් තණ්හාව ඡය කිරීමෙන්. ප්‍රශ්න අහනකොටම භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපයලත් ඉවරයි. එහෙමනම් අපි මේ ගාථා රත්නයේ මේ කාරණාව තව ටිකක් සාකච්ඡා කරලා විස්තර කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කළා මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන කාරණාව. පින්නතුනි මේ සක්වල ගැබ පුරාම අකනිටා බඹලෝ දක්වා. ඒ කියන්නේ ඉහලින් සක්වලේ කෙරවල දක්වා. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා වඩා හිඳවලා. කොහොමද එතන වඩා හිඳවනවා කියලා කියන්නේ? ධන මඩලෙන් ධන මඩල ගෑවෙන්න. එතකොට ඒ ගෑවි නොගෑවීමෙන් ඒ තරම් ළඟින් වඩා හිඳවලා මුළු සක්වල ගැබම පුරවලා උන්වහන්සේලා උදෙසා මේ කෙසෙල් ගොබ තරම් ඊටාම සිනිදු චීවර බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට පූජා කළොත් කොයි වාගේ ආනිසංසයක් ලැබෙනවද? දැන් එතකොට මේ කාරණාව තවත් විස්තර කරන්න නම් දක්ඛින විභංගයෙන් කරුණු දක්වන්න වෙනවා. දක්ඛින විභංගය අපේ පින්නතුන් නොදන්නව නෙමෙයි. බොහෝ ධර්ම ශ්‍රවණය කරන අය දක්ඛින විභංගය හොඳට දන්නවා. මේ දක්ඛින විභංගයේ සඳහන් කරනවා පෞද්ගලික දාන 14ක්. ඒකේ පළවෙනි එක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය. දෙවෙනි එක පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය. තුන්වෙනි එක මහරහතන් වහන්සේට දෙන දාණය. දැන් එතකොට මෙතන සඳහන් කරලා තියෙන ප්‍රතිග්‍රාහකයෝ 3 දෙනා
මේ 1 2 3 කියන මූලික තැන ඉන්න ප්‍රතිග්‍රාහකයෝ 3 දෙනාමයි. එතකොට මේ 3 දෙනාගෙන් කාට පූජාවක් කළත් ඒකේ ආනිසංසවල සීමාවක් නැති බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවේ ආනිසංසය නම් කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. ඊතුරු පූජා දෙකත් ඒ වගේම සීමාවක් ආනිසංසවල දක්වලත් නැහැ. එතකොට අපේ ශාසනයේ සාංගික දාන කීයක් තියෙනවද? සාංගික දාන 7ක් තියෙනවා. පෞද්ගලික දාන 14කුයි සාංගික දාන 7කුයි තියෙනවා. එතකොට අපි හැමෝම දන්නවා පෞද්ගලික දාණයට වඩා සාංගික දානයක් මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. අපේ ශාසනයේ සඳහන් කරනවා අක්කයි නංගී දෙන්නෙක් බද්දා සහ සුබද්දා කියලා. මේකෙන් අක්කා හැමදාම දන් දුන්න කෙනෙක්. හැබැයි නංගි මුළු ජීවිත කාලෙටම එක දානයයි දුන්නේ. මේ දෙන්නම මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. හැමදාම දන් දුන්න අක්කා දෙවනි දිව්‍ය තලයේ ඉපදුනා. එක දානයක් දුන්න නංගි පස්වෙනි දිව්‍ය තලයේ ඉපදුනා. පස්සේ ඇවිල්ලා ඒ ඉහළ දිව්‍ය තලයේ ඉපදිච්ච දෙවඟන පහළ දිව්‍ය තලයේ ඉන්න දෙවඟනට කතා කරාම කියනවා මට පේන්නේ නැහැ කවුද කියලා. ඒ තරම්ම සියුම් ශරීරය. මට පෙනී හිටින්න කියහම රළු කයක් මවාගෙන පෙනී හිටනවා. මේ පල්ලෙහ දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගනාවට හිතා ගන්නවත් බැරි තරම් ලස්සනයි. කවුද කියලා අහපුවම කියනවා අපි දෙන්නම එක ගෙදර හිටියේ. අපි දෙන්නම දන් දුන්නා. ඔබ මුළු ජීවිතේම දන් දුන්නා. මම ජීවිත කාලෙට මේක දානයයි දුන්නේ. ඊට පස්සේ අහනවා මේ මම මෙච්චර දන් දීලත් එක දානයක් දුන්නු ඔබ මට වඩා ඉහළට ගියේ කොහොමද කියලා. මට සත්පුරුෂයෙක් මුණ ගැහුණා. ඒ සත්පුරුෂයා මට කිව්වා සාංගික දානයක් දෙන්න කියලා. ඒ හින්දා මං ජීවිතේටම දුන්නේ එක දානයයි. ඒක සාංගික දානයක්. රේවත මහරහතන් වහන්සේ තමයි උපදෙස් දීලා තිනේ සාංගික දානයක් දෙන්න කියලා. එතකොට ජීවිත කාලෙම දුන්න පෞද්ගලික දාන වලට වඩා එක සාංගික දානීය මහත්ඵල වෙලා. එතකොට භාග්‍යතුන් වහන්සේ උදෙසා දෙන පෞද්ගලික දානය හැබැයි ඔය සාංගික දාන සියල්ලටම වඩා ආනිසංසදායකයි. බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානය සාංගික දානයටත් වඩා ආනිසංසදායක වෙනවා. හේතුව ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සතු සත පුඤ්ඤ ලක්ෂණය. අපි පින්නතුන් දන්නව නේද මේ සත පුඤ්ඤ ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා? උන්වහන්සේ තරම් දන් දුන්න කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන්නේ ඇත්තෙම නැහැ. ඒකයි මේ ප්‍රධාන වශයෙන් මහත්ඵල වෙන්නේ. සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ අනන්ත සක්වල. අපි අනන්ත කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ සීමාවක් නැති හින්දා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක සක්වලක කොච්චර ජීවීන් ඉන්නවද? අනන්ත සක්වල අනන්ත ජීවීන් කියහම මේ කාරණාව අහගෙනවා ඉන්නවා විතරක්. හැබැයි අපිට මේ පෘථග්ජන මනසට මේක වැටහෙන්නේ නැහැ. මොන තරම් බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පිරුවද කියන කාරණාව. අනන්ත සක්වල අනන්ත ජීවීන් ඒ කියන්නේ නිරිසත්තුත් අයිති, පණුවොත් අයිති, මැස්සෝ මදුරුවෝ කෝඳුරුවන්ගේ ඉඳලා සියලුම සත්තුත් මේ අනන්ත ජීවීන් කියන තැන ඉන්නවා. දෙවියෝ බ්‍රහ්මයෝත් ඉන්නවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා දාන 100 දුන්නොත් එක්කෙනෙක් 100ක් දෙනවා. ඒ වගේ මේ සියලුම සත්තු දාන 100 ගානේ දෙනවා. එතකොට ඒගොල්ලෝ 100 ගානේ පූජා කරපු දාන ටික එක්කෙනෙක් 100 ගානේ ගොඩ ගැහුවොත් ඒ දාන කන්ද ගොඩ ගහන්න සක්වලවල් කීයක් ඕනේ වෙයිද? සක්වලවල් ගණනාවක නමුත් ගොඩ ගහලා තියෙන ඒ දාන කන්ද කොයිතරම් ප්‍රමාණයක් වෙයිද? බෝසතාණන් වහන්සේ බුදු බව වෙනුවෙන් තනියම ආන් ඒ දාන කන්ද වගේ දාන 100ක් තනියම දීලා තියෙනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා 100 ගානේ දුන්න දාන ප්‍රමාණය කොච්චරද? බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් එවන් දාන 100ක් තනියම දීලා තියෙනවා. ආන් ඒකයි සත පුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. එහෙම දන් දුන්න දානපතියෙක්
මේ විශ්වයේ ඉන්න කිසිම භික්ෂූන් වහන්සේ නමක් අතර නෑ, මහරහතන් වහන්සේලා අතර නෑ. එහෙනම් බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව ඒ ඔක්කොටම වඩා අග්‍ර නිසා උන්වහන්සේට පිරිනමන පෞද්ගලික දානයත් මහා සංඝයා උදෙසා දෙන සාංගික දානයට වඩා ආනිසංස වැඩි. ඉතින් එතකොට අපි මේ සඳහන් කරපු මේ කෙසෙල් දලු තරම් සිනිදු වූ චීවර පූජාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා කළ. ඒ චීවර පූජාවේ ආනිසංසයත් ධර්ම දානානිසංසයත් මෙතන සංසන්දනය කරන්නේ භාග්‍යතුන් වහන්සේමයි. ඒ චීවර පූජාව කොයිතරම් ආනිසංස වෙයිද? 4 පද ගාථාවකින් කරන අනුශාසනාව කොහොම වෙයිද? සඳහන් කරනවා අර චීවර පූජාවේ ආනිසංසය 16න් 16 වතාවක් බෙදලා. අපි ඒකට කියන්නේ අර 12 කලාවෙන් එකක් කියන කාරණාවයි මේ කියන්න හදන්නේ. එක දහම් පදයක් 4 පද ගාථාවකින් දේශනා කරලා ලබා ගන්න ආනිසංසය කොච්චරද? ආන්ගේ ආනිසංසයෙන් 12 කලාවෙන් එකක් තරම්වත් අර චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසය වටින්නේ නැහැ කියලා දේශනා කළා. ඒ තරම් සද්ධර්ම දාණය උතුම්. එතන සඳහන් කරනවා තමන් ධර්මයේ දේශනා කරලා සිද්ධ කරන ධර්ම දානයත් උතුම්. තමන් ධර්මයේ ශ්‍රවණය කරලා ලබා ගන්න ධර්ම ශ්‍රවණයත් උතුම්. ඒ විතරක් නෙමෙයි තමන් විසින් ධර්මය දේශනා කරවලා ලබා ගන්න කුසලයත් උතුම්. ඒකත් අයිති වෙන්නේ සද්ධර්ම දානමය ගණේටමයි. එහෙනම් මේ වෙලාවේ මේ පින්වත් පිරිස මේ කරන්නේ ඒ කාරණාව. තමන්ගේ දායකත්වයෙන් ධර්මයක් දේශනා කරනවා ලෝක සත්වයාගේ හිතසුව පිණිස. ඒකත් මේ ධර්ම දාන ගණේටම තමයි අන්තර්ගත වෙන්නේ. ධර්ම දානයේ ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව වෙනතිනි වෙන මොනව දුන්නත් ආමිෂ දාන හැටියට කවදාවත් කෙනෙක් සංසාරයෙන් එතර කරවන්න පුළුවන්ද? සසරින් එතර කරවන්න බෑ. මේ ජීවිතේ සුවපත් කරවන්න පුළුවන්. රත්තරන් යහනාවල් වල සතපවන්නත් පුළුවන්. මුතුමැණික් යහනාවල් වල සතපවන්නත් පුළුවන්. එවන් මාලිගාවල ජීවත් කරවන්නත් පුළුවන්. ජෝතිය සිටුතුමා එහෙම ජීවත් වුණේ එවන් මාලිගාවල් වල. මැණික් මාලිගාවක තමයි ජීවත් වුණේ ජෝතිය සිටුතුමා. බිමටත් තනිකර මල්ලලා තිබුණේ මැණික්. ඒ නිසා බිම බලහම පේන්නේ සතපුම් 100 ගණන් යටට ආවාට තමයි පේන්නේ. ඇයි එහෙම පේන්නේ? ඒ තමයි මැණික් ඔප කරලා අල්ලහම තියෙන හැටි. බිම්බිසාර මහරජුරෝ මේ මාලිගාව බලන්න ගිහිල්ලා දොරටුවේ හිටගත්ත. හැබැයි ඉස්සරහට අඩියක් තියන්න බයයි. සිටුවරයා මම ගෙන්න ගත්තේ මේ වලට වට්ටලා මරන්නද කියලා හිතුණා. සිටුතුමාට පස්සේ තේරුණා මහරජුරෝ ඉස්සරහට අඩිය තියන්නේ නැත්තේ බයට කියලා. ඒ වෙලාවේ සිටුතුමා ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි බය වෙන්න එපා. වැටෙන්න වලවල් මාලිගාව ඇතුලේ නෑ. මගේ පස්සෙන් එන්නකෝ කියලා සිටුතුමා ඉස්සර වෙලා යනවා. රජුරෝ පස්සෙන් යනවා. එහෙම මැණික් මාලිගාවල් වල ජීවත් වුණා. එහෙනම් එහෙම වෙන්න පුළුවන් පෙරපිනුත් එක්ක. කෙනෙක් අපිටත් එහෙම සලකන්නත් පුළුවන්. නමුත් සසරින් මිදුණද? මේ මොන සැප වින්දත් කොයි විදිහට ජීවත් වුණත් සසර දුක්ඛයෙන් නිදහස් වෙලා නැහැ. කෙනෙක් සතර අපායෙන් නිදහස් කරලා සංසාරයෙන් එතරට අරගෙන ගියා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසාමයි. හැබැයි මහා ප්‍රඥාවන්තයොත් මේ ලෝකෙ හිටියා. මහා දානපතියොත් මේ ලෝකෙ හිටියා. ඒගොල්ලන්ට තමන්ගේ දානයෙන් තනියම දිනන්නත් බැරි වුණා. ඒගොල්ලන්ට තමන්ගේ ප්‍රඥාවෙන් තනියම දිනන්නත් බැරි වුණා. ධර්ම රත්නයේ පිහිට අවශ්‍යම වුණා. අපේ ශාසනයේ හිටපු මහා ප්‍රඥාවන්තයා මේ සියලු දෙනාම දන්නවා කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ විසින් මහා ඥානවන්තයා කියන විරුදාවලිය ලබා ගත්තේ සරියුත් මහ රහතන් වහන්සේ. බුදු පියාණන් වහන්සේම පැහැදිලි කරපු හැටි මහා කල්පයක් පුරාවට පායන්නෙම නැතුව වහින වස්සක ටිකක් වහින නෙමේ සක්වල පුරා වහින වැස්සක වැටෙන වැහි බින්දු ගාන කොච්චරද කියලා ඇහුවොත්
අහපු නිමේෂයට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. මේක උපමාවක් නෙමෙයි, උදාහරණයක් නෙමෙයි, මේක සාරිපුත්තයන්ගේ ප්‍රඥාවමයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තරම් මහා ප්‍රඥාවන්තයාටවත් තනියම සසරින් මිදෙන්න බැරි වුණා. අස්සජී කියන මහා සත්පුරුෂයන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් බණපදයක් අහලම තමයි ධර්ම අවබෝධ කරගත්තේ. පෙරපින් පිරීලා තිබුණා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන වචන ටික එහිමත් එක තමයි ඒ කුසලයට එක ධර්ම අවබෝධය ලැබුණේ. ප්‍රඥාව කොතරම් තිබුණත් ධර්මයේ වැටහුන්නේ නැහැ. එහෙනම් එහෙම බණපදයක් අහගන්න නොලැබුණා නම්, එවන් සත්පුරුෂයෙක් මුණ නොගැහුණා නම්, ඒ මහා ප්‍රඥාවන්තයාත් සසරින් මිදෙන්නේ නැහැ. තනියම අවබෝධ කරලා මිදෙන්න බෑ. ආන් එහෙමනම් සූවිසි අසංකේයක තරම් සත්ව ප්‍රමාණයක් සංසාර සාගරයෙන් එතර කරවන එකම කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ආන් ඒ ධර්මයේ ලෝකයට දානය කරවන එක මොන තරම් නම් මහත්ඵල මහානිසංසදායක වෙනවද? ඒකේ සීමාව කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. දෙවැනි කාරණාව සබ්බං රසං ධම්ම රසං ජිනාති. මේ ධර්ම රසය කොයිතරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි, මේ ලෝකේ රස වර්ග 6ක් විතර සඳහන් කරනවා. එතන සඳහන් කරනවා මේ ලවණ රස, ලවණ මල රස කියලා සඳහන් කරනවා. ඊට අමතරව තිත්ත, කටුක, කසාය, මధుර ආදි වශයෙන් රස වර්ග 6ක් සඳහන් කරලා තියෙනවා. මේ ලෝකේ කොයි රසයක්ද භුක්ති විඳින්නේ අපි? ඒ හැම රසයක් ඇතුළෙම මේ රස වර්ග කලවම් වෙලා තියෙනවා. මේ ටික අඩු වැඩි වශයෙන් සංකලනය වුණාම තමයි අපි මේ විඳින ප්‍රණීත රසය හැදිලා තියෙන්නේ. එහෙනම් මේක තමයි ලෝකේ තියෙන රස වර්ග 6. සඳහන් කරනවා ලෝකෙහි යම් තාක් රසයෝ ඇද්ද, ආන් ඒ සියලුම රසයන් පරාජය කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රසය. සත්‍යයාගේ කන මොනතරම් පිනවන්න පුළුවන් වුණාද? සත්‍යයාගේ හිත මොනතරම් සුවපත් කරවන්න පුළුවන් වුණාද? ආන් ඒක නිසා සඳහන් කරනවා දෙවියන්ගේ සුදා භෝජන රසයේද භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රසය තරම් උතුම් නෑ කියලා. දෙවියෝ ළඟ තියෙන අමෘත රසය ධර්ම රසයට බොහොම පල්ලෙහින් තියෙන්නේ. ධර්ම රසය ඊට වඩා බොහොම ඉහළින් තියෙන බව සඳහන් කළා. ඊළඟට සඳහන් කළා මේ ධම්ම රසං කියන කාරණාව තවත් විස්තර කරනවා. ලෝකෝත්තර ධර්මය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, ඒ වගේම නොඑක ආකාරයෙන් අපි සාකච්ඡා කරන මේ ධර්ම රත්නයේ විවිධ ප්‍රභේද, මේ ධර්මය එකක් ගානේ, කරුණක් ගානේ, වචනයක් ගානේ සත්වයාගේ සිත සුවපත් කරනවා මිසක් කවදාවත් බණ අහපු කෙනෙකුගේ හිත තැලිලා පොඩි වෙලා විනාශ වුණේ නැහැ. තැලිලා පොඩි වෙලා තිබිච්ච හිත සුවපත් කිරීම කෙරුවේ ධර්මයෙන්. පාපයෙන් දූෂිත වෙලා තිබිච්ච හිත සුවපත් කළේ ධර්මයෙන්. භාග්‍යතුන් වහන්සේගේ එක බණ පදයක් කී දෙනෙකුගේ සංසාර ගමන සුවපත් කළාද? සසර බොහොම පින් තිබිලත් ගුරුවරයාගේ වැරදි ඉල්ලීමක් නිසා පව් කරන්න පෙළඹිලා හිටිය අඟුලිමාල වගේ අය දමනය කරන්නත් අපේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළේ මේ නිර්මල ධර්ම රත්නයම තමයි. බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙනුත් එලවගෙන ආව කඩුව අමෝරගෙන අන්තිම ඇඟිල්ලයි සම්පූර්ණ කරගන්න සූදානම් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ 이르දියක් දක්වලායි තියෙන්නේ. අඟුලිමාල එලවනවා. භාග්‍යතුන් වහන්සේ හිමීට වඩිනවා. අඟුලිමාල කියලා කියන්නේ වෙහෙසටපත් වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඇත්තු ගණනාවක ශක්තිය තියෙන කෙනෙක්. අජානීය පුරුෂයෙක්. ඒ නිසා බොහොම පහසුවෙන් වෙහෙසෙන්නේ නැහැ. මොනතරම් වේගෙන් දීවා කියලා සඳහන් කළාද? අපි අතරින් පැනලා දීවොත් අපි පෑගිච්ච බව නම් ඇත්ත, කාට පෑගුණාද කියලා දකින්න වෙන්නේ නෑ. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරනවා. අනිත් බලාගෙන ඉන්න අයට නොපෙනෙන වේගකින් දුවනවා කියලා. ආන් ඒ තරම් වේගකින් තමයි බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් එළවන්නේ. හැබැයි හැටි වැටිලා දාඩිය දානකම් එළෙව්වා.
ටික ටික මෙයාගේ මාන බිඳෙනවා. දුවන මුව පිටිපස්සෙත් එලවලා අල්ලලා බිම ගැහුවා. දුවන ගෝන්නුත් කකුල් දෙකෙන් උස්සලා පොළවේ ගැහුවා. දුවන ඇත්තු අල්ලලත් උස්සලා පොළවේ ගැහුවා. ඒ තරම් වේගෙන් දුවපු මම අභිභවා දුවන්න කෙනෙක් හිටියේ නැති මේ ලෝකේ මේ ශ්‍රමණයා හෙමින් වඩින පාගමනින් මට මොහුට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. මෙතෙක් කල් හිතාගෙන හිටියේ මම තරම් ශක්තිවත් කෙනෙක් නෑ කියලා. නමුත් දැන් නම් තේරෙනවා මට වඩා ශක්තිමත් අය ඉන්නවා කියලා. ආන් ඒ නිසා නතර වුණා. දැන් දුවන්න බෑ. බැරිම වෙලා තමයි දාඩිය වලින් නාගෙන නතර වුණේ. එහෙම නතර වෙලා බුදුරජාණන් වහන්සේට කතා කළා. තිට්ඨ ශ්‍රමණ නවතින්න ශ්‍රමණය බුදුරජාණන් වහන්සේ වඩින ගමන් සඳහන් කළා. තිතෝ අහං අංගුලිමාල ත්වංච තිට්ඨ. මම නතර වුණ අංගුලිමාල ඔබ නවතින්න. මෙන්න මේ වචන දෙක ගැන අංගුලිමාලට හිතා ගන්නවත් බැරුව ගියා. වෙවුලන්න පටන් ගත්ත අංගුලිමාල මේ වචන දෙක ඇහෙනකොට. බීතියටපත් වුණ අංගුලිමාල මේ වචන දෙක ඇහෙනකොට. මොකද අංගුලිමාල පව් කළාට අංගුලිමාල දන්නවා ශ්‍රමණයෝ කවදාවත්ම පව් කරන જાතියක් බොරු කියන જાතියක් නෙමෙයි කියලා. ශ්‍රමණ භාවයට ඇතුල් වෙනවත් එක්කම ප්‍රතිඥා දීලායි තියෙන්නේ කවදාවත් සිල් කඩන්නේ නැහැ කියලා. එහු ශ්‍රමණේ කවදාවත් බොරු කියන්නේ නැහැ. නමුත් මේ ශ්‍රමණයා වඩින ගමන් නතර වෙලා කියනවා නතර වෙලා ඉන්න මට නවතින්න කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? ඒක හිතා ගන්න බැරුවයි වෙවුලන්නේ. කල්පනා කළා අහන්න ඕනේ මේක මම. ඒ හින්දා ඇහුවා නැවතිච්ච මට නවතින්න කියනවා වඩින ගමන් ඔබ නැවතිලා කියලා කියනවා මොකද්ද මේකේ තේරුම කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට සඳහන් කළා අඟුලිමාල මම මගෙන් කිසිම ප්‍රාණියෙකුට කරදර වෙන්නේ නැහැ. සබ්බේසු භූතේසු නිදහය දණ්ඩා. මම හැම ප්‍රාණියෙකුටම අභය දානිය දීලා තියෙන්නේ. ඒ නිසා මම යන ගමන නවත්තලායි තියෙන්නේ. ඔබ තාම යන ගමන නවත්තලා නැහැ. මගේ ගමන මම නවත්තලා තියෙනවා. ඔබේ ගමන තව ඔබ නවත්තලා නැහැ. එතකොට අඟුලිමාලට තිබිච්ච සැකයනේ නතර වෙලා ඉන්න මට නවතින්න කියන්නේ ඇයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ගමන නැවැත්තුවා කියලා කියන්නේ උන්වහන්සේගේ සංසාර ගමන නැවැත්තුවා කියන එකයි. අඟුලිමාල හිටගෙන ඉද්දිනුත් කොහාටද යන්නේ? අඟුලිමාල කෙමෙන් ඇදෙන්නේ නිරේ පැත්තට. අඟුලිමාල හිටගෙන ඉන්න බව ඇත්ත. ඒ වුණාට වයස යනවනේ. තප්පරින් තප්පරි විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය වයස ගත වෙනවා. අපිත් මෙතන වාඩි වෙලා තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි හිතාගෙන ඉන්නේ මෙතන පැයක් ඉඳගෙන ඉන්නවා කියලා. ඉඳගෙන තමයි. ඒ වුණාට මෙතන වාඩි වෙච්ච අය නෙමෙයි නැගිටින්නේ. වාඩි වුණ අයට වඩා වයසක පිරිසක් මෙතනින් නැගිටින්නේ. පැයකින් වයස ගිහිල්ලා. එතකොට පැයකින් ඇදිලා ගියේ කොහාටද? මරණය පැත්තට. ඒ මරණයත් එක්ක කොහාටද ඇදුනේ කියන කාරණාවයි තීරණය කරන්න ඕනේ. අපාය පැත්තටද සුගතිය පැත්තටද කියලා. ඒකයි අඟුලිමාලට කියන්නේ. ඔබ තාම නතර වෙලා නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නැවතිලා අපි තාම නැවතිලත් නැහැ. ඒ කාරණාව අපිටත් අදාළයි. නමුත් ආන් එහෙම භාග්‍යතුන් වහන්සේ කරපු ඒ අපූර්ව ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේ නිරේට යන්න හිටපු තවත් කෙනෙක් බේරගත්තා. සසර පින් කරලා තිබුණ අය මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තිබුණා. සත්පුරුෂ ආශ්‍රය නොලැබිච්ච නිසා නිරේ පැත්තටම ඇදෙමින් හිටියා. ඒ නිසා සත්පුරුෂයෙක් මේ නිරේට යමින් හිටපු මහා පුණ්‍යවන්තයත් බේරගත්තා. ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්ම රත්නය. එහෙනම් සතර අපායට යන්න ඉන්න උන් සතර අපායෙන් මුදවන්න පුළුවන් වුණා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයටයි. ඒ නිසා මේ ලෝකේ හැම පැත්තෙම රසයක් දැනුණා නම් ඒ ධර්ම රසයමයි. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා සබ්බං රතින් ධම්ම රතින් ජිනාති. ධර්ම රතිය තරම් රතියක් මේ ලෝකේ වෙන නෑ කියලා කිව්වේ. සාමාන්‍ය අපේ ජීවිතේ අපිට තියෙන රතියින් මොනවද? ගෙවල් දොරවල් වලට තියෙන රතියක්. ඉඩකඩම් වලට තියෙන රතියක්. දූ දරුවන්ට තියෙන රතියක්.
මිල මුදල් රන් රිදී මුතුමැණික් වලටත් තියෙන රතිය. හැබැයි ඒ කැමැත්ත දවසින් දවස අපිව සතුටු කළාද? එහෙම නැත්නම් දවසින් දවස අපි දුකට හෙළුවද කියලා කල්පනා කරන්න ඕනේ. ආන් ඒ බැඳිච්ච හැම කැමැත්තක්ම අපි අරගෙන ගියේ දුක් ගින්දරකට. සැපයි වගේ පෙනිපෙනී දුක කරාම අරගෙන ගියා. අපේ තණ්හාව වැඩි නිසා දුක සැප වගේ පෙනුන මිසක් දුක දුකම විදිහට පෙනුනේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපි ඌව දැක්කේ සැපයි වගේ. හැබැයි වෙලා තියෙන්නේ తాවකාලික සැපයක් පෙන්නලා තියෙනවා. දීර්ඝකාලීන දුකකට ඇද දාලා තියෙනවා. ආන් ඒක හින්දායි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මාගන්ධිය සූත්‍රයේ මේ මිනිස්සු මේ හොයන සැප කොයි වගේද කියලා. අපි මේ කෑම කාලා, ගීත කියලා, ඇඳුම් ඇඳලා, ගෙවල් හදලා, සැරසිලා මේ නොයෙක් දේවල් කරලා අපි හොයන සැප භාග්‍යතුන් වහන්සේ උපමා කළේ තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුණනම් සතුටක්. ආන් ඒ වගේ සතුටක් වෙනුවෙන් තමයි මේ මුළු ජීවිත කාලෙම මිනිස්සු මහන්සි වෙලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාගේ කලේ නෑ. හැබැයි සැපයක් හොයාගන්න මාර්ගය භාග්‍යතුන් වහන්සේ හොයලා අපිට පෙන්නලා දුන්නා. එහෙනම් අර ලෞකික දේවල් වලට ඇලිච්ච අය දවසින් දවස දුකටමයි ඇලුනේ. යමෙක් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම රත්නයට ඇලුනා නම් ඒ හැම කෙනෙක්ම දවසින් දවස නිදහස් පැත්තටමයි ගමන් කළේ. ප්‍රීතිය හොයාගෙනමයි ගමන් කළේ. සතුට සන්තෝෂමයි ඔහුට ලැබුණේ. අත්හරින්න හම්බුනේ සතුටක්. නමුත් අල්ලගන්න රැස් කරන්න එකතු වුණේ මහා දුක්ඛන්දරාවක්. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ඡය කිරීමෙන් මොකද්ද ලැබෙන්නේ කියන කාරණාවට උත්තරයක් දුන්නා. සියලුම දුක් දුරු කිරීම තණ්හාව ඡය කිරීමත් එක්කම සිද්ධ වෙනවා. ඒ කියලා කියන්නේ තණ්හාව නැත්තටම නැති කරපු දවසට අපි අරහත්ත්වයටපත් වුණා කියලා කියනවා. රහතන් වහන්සේට කිසිම දුකක් දැනුන්නේ නැහැ. කායික දුකක් තියෙනවා උන්වහන්සේට. හැබැයි ඒක දුකක් හැටියට උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. ජීවිතේ පවතින තුරු මොකක් හරි දෙයක් වැදුනොත් රිදෙනවනේ. කවුරු හරි උල්ලායිදීකින් යන්නොත් රිදෙනවනේ. අසනීපයක් හැදුනොත් වේදනාවක් තියෙනවනේ. ඒ කායික වේදනාවල් තියෙනවා. නමුත් උන්වහන්සේගේ ඉවසලා පාලනය කරගන්නවා. ඉන් පස්සේ ආය කවදාවත් මේ සංසාරේ ඉපදිලා සතර පායි දුක් විඳින තත්ත්වයක් උන්වහන්සේට තියෙනවද? එහෙම එකක් උන්වහන්සේට නැහැ. මේ අරහත්ත්වය ලැබපු දවසේ ඉඳලා පරිනිර්වාණය දක්වා මේ කවයි පවත්වාගෙන යනකම් ඇති වෙන කායික දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක මෙතන අපි කතා කරන දුක නෙමෙයි. මේ කය පවතින නිසා ඇති වෙන දුක. අපේ මේ කයට වේදනාවල් දැනෙනවා. ඒ නිසා අපිට දුකක් දැනෙනවා. අපිත් මැරිලා යනවා. නමුත් අපි සදහටම ඉවර වෙන්නේ නෑ. මෙතන අතාරිනකොට තව තැනක් අල්ලා ගන්නවා. රහතන් වහන්සේත් එහෙමද? උන්වහන්සේ මේ අතාරින්නේ සංසාරේ මත හැරීමයි. එහෙනම් තණ්හාව ඡය කරපු නිසා නැවත සසර කවදාවත් නූපදින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ආංගික නිසයි සඳහන් කළේ සබ්බ දුක්ඛං ජිනාති. සියලුම දුක් දිනනවා තණ්හාව ඡය කරපු පුද්ගලයා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කරලා ඉවර කරනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඇති වුණේ පුදුම සතුටක්. උන්වහන්සේත් එක්ක ආපු දෙව් පිරිසට ඇති වුණේ අප්‍රමාණ සතුටක්. මේ සියලුම දෙවිවරු නියෝජනය කරමින් බුදුරජාණන් වහන්සේගෙන් සක් දෙවිඳු ඉල්ලීමක් කළා. ස්වාමීනි, සද්ධර්ම දාණය මේ තරම් මහත්ඵල නම්, මේ තරම් මහානිසංසදායක නම් අදින් පස්සේ යම් තැනක හතර පද ගාථාවක් කියලා අනුශාසනාවක් කළත්, දානෙ ගෙදරක කරන අනුශාසනාවක් නිමා වෙච්ච මොහොතකත් අපි අමතක කරන්න එපා කියන්නේ ස්වාමීනි. භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන්න යම් තැනකද බණපදයක් දේශනා කළේ අවසානයේ දෙවියන්ට පින් දීම කවදාවත් අමතක කරන්න එපා කියලා. ඒ මහ පින අපිට දෙන්න කාරුණික වෙන්න කියන්නේ ස්වාමීනි. එහෙම ඉල්ලීමක් කරලා දෙව් පිරිසත් එක්ක
සක් දෙවිඳු පිටත් වුණා. හැබැයි මේ ධර්ම කාරණාව අහලා එතන ආපු බොහෝ දෙවිවරු ධර්මාවබෝධය කළා. එදා සක් දෙවිඳුගේ ඉල්ලීම නිසා අදත් මේ වාගේ පින්කම් නිමා වෙනකොට දෙවියන්ට පින් දීම අපේ සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපේ ජීවිතයට ආවේ කොතනින්ද? භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටිකට උත්තර හම්බ වෙනකොට සක් දෙවිඳු කරපු ඉල්ලීම නිසා.